ආයිබෝවන් අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ the future simple tense එක ගැන. මෙහිදී active voice සහ passive voice සම්බන්ධව සාකච්ඡා කරනවා. අපි මුලින්ම හඳුනාගමු future simple ක්‍රමයේදී ප්‍රධාන ක්‍රියාපදය කොහොමද තියාගන්නේ කියලා. අපි හැම වෙලාවෙම will කියන උපකාරක ක්‍රියාපදයෙන් එහෙම නැත්නම් shall කියන උපකාරක ක්‍රියාපදයෙන් උදව් අරගෙන තමයි ක්‍රියාපදයේ ප්‍රධාන ක්‍රියාපදය වාක්‍ය තුල තබන්නේ. ඊටම පහසුවෙන් වාක්‍යයක් future tense එකට හරවන්න පුළුවන් will කියන උපකාරක ක්‍රියාපදය සියලුම කර්තෘපද සමග. සියලුම කර්තෘපද සමග කිසිම ભેදයකින් තොරව භාවිතා කරන්න පුළුවන්. ඒ අනුව will කියන උපකාරක ක්‍රියාව සමග ප්‍රධාන ක්‍රියාවක් තවත් ප්‍රධාන ක්‍රියාවක base form එක. තවත් ප්‍රධාන ක්‍රියාවක base form එක තමයි පාවිච්චි කරන්න ඕනේ. will go, will play, will dance, will write. මෙන්න මේ විදිහට. එහෙමනම් මෙතන දැන් ක්‍රියාපද දෙකක් යෙදিলা තියෙනවා. එවැනි අවස්ථාවකදී මුලින් යෙදෙන ක්‍රියාපදයේ උපකාරක ක්‍රියාපදයේ වෙනවා. ඒ නිසා ඒකට not එකතු කරලා want බවට පත් වෙනවා. will want බවට පත් වෙනවා. එහෙමනම් will write want write බවට පත් වෙනවා නැතාර්ථයේදී. will write ලියාවි want write නොලියාවි. අන්න ඒ ආකාරයට තමයි සියලුම ක්‍රියාපද අනාගත කාලයට හැරෙන්නේ. will give දේවි. එමනම් මේක නැතාර්ථයේදී want give බවට පත් වෙනවා. දැන් අපි බලන්න ඕනේ මෙවැනි ක්‍රියාපදයක් ඇතුළත් වාක්‍යයක් active voice වලට අයිති වෙන අතර ඒක කොහොමද passive voice වලින් ලියන්නේ කියලා. අපි මේ වෙලාවේ කරන්නේ අපි දන්න නියතය මොකක්ද? සෑම මොහොතකම ප්‍රධාන ක්‍රියාපදයේ past participle form එකකින් තියෙනවා. එhmenan මෙතන ප්‍රධාන ක්‍රියාපදය write. ඒ නිසා එයාගේ past participle form එක තමයි මොකක්ද? write, wrote, written. write, wrote, written. එhmenan අපි written කියන ක්‍රියාපදයයි භාවිතා කරන්නේ. past participle form එකයි පාවිච්චි කරන්නේ. ප්‍රධාන ක්‍රියාපදයට මුලින් will පමණක් නෙවෙයි be කියන උපකාරක ක්‍රියාපදයක් මෙතනදී භාවිතා කරන්නම ඕනේ. එහෙමනම් passive voice එකේදී උපකාරක ක්‍රියාපද දෙකකින්ම උදව් ලැබෙනවා. ඒ තමයි will be කියන උපකාරක ක්‍රියාපද දෙකකින්ම උදව් අරගෙන past participle form එක ලියනවා. අන්න ඒක තමයි passive form එක නිර්මාණය වන ආකාරය. ඒ අනුව will be written බවට පත් වෙනවා. නැතාර්ථයේදී මුලින්ම හමුවන්නා වූ උපකාරක ක්‍රියාපදේ තමයි අපි වාක්‍යයක් ප්‍රශ්නයකට හරවනකොට මුලට ගන්නෙ. වාක්‍යයක් නැතාර්ථයට හරවනකොට not එකතු කරන්නේ මුලින්ම හමුවන උපකාරක ක්‍රියාපදයට. ඒක නියතයක් ඉංග්‍රීසි භාෂාව තුල. අන්න ඒ අනුව will be උපකාරක ක්‍රියාපද දෙකක් තිබුණත් මුලින්ම හමුවන උපකාරක ක්‍රියාවට තමයි අපි not එකතු කරන්නේ. ඒ අනුව won't be බවට පත් වෙනවා. will be written, won't be written බවට පත් වෙනවා. ඔය ආකාරයෙන්ම තමයි ක්‍රියාපද දිගින් දිගටම නිර්මාණය වෙන්නේ. එහෙමනම් will give, will be given බවට පත් වෙනවා. give, gave, given. එහෙමනම් will give, will be given බවට පත් වෙනවා. නැතාර්ථයේදී won't be given බවටයි පත් වෙන්නේ. දැන් ඔයා දන්නවා කොහොමද active voice සහ passive voice නිර්මාණය වන්නේ කියලා. තව උදාහරණ කිහිපයක් සාකච්ඡා කරලා බලමු. hold පවත්වනවා. hold පවත්වනවා කියන ප්‍රධාන අර්ථය තියෙනවා. තවත් අර්ථ මේ ක්‍රියාපදේ තියෙනවා. නමුත් අපි මේ වෙලාවේ එක අර්ථයක් විතරක් අරගෙන බලමු. will hold පවත්වාවි. නැතාර්ථයේදී won't hold බවට පත් වෙනවා. passive form එක නිර්මාණය වෙන්නේ hold කියන ක්‍රියාපදේ past participle form එක පාවිච්චි කරලා. අපි බලමු ප්‍රධාන අවස්ථා තුන hold, held, held. hold, held, held. එහෙමනම් මෙතනදී අපි past tense එකටත් held භාවිතා කරනවා, past participle form එකත් held වෙනවා. නමුත් අපි මෙතනදී පාවිච්චි කරන්න ඕනේ අනිවාර්යයෙන්ම passive form එක නිසා past participle form එක. ඒ අනුව will be held බවට පත් වෙනවා. ඒක නැතාර්ථයේදී won't be held බවටයි පත් වෙන්නේ. ඒ ආකාරයෙන්ම තමයි take කියන ක්‍රියාපදයේ අනාගත කාලයේ will take වෙනවා. නැතාර්ථයේ won't take වෙනවා. passive voice වලදී will be taken බවට පත් වෙනවා. හේතුව take, took, taken. take, took, taken. මෙන්න මේකයි past participle form එක. නැතාර්ථයේදී won't be taken බවටයි පත් වෙන්නේ. will කියන උපකාරක ක්‍රියාව ප්‍රධාන ක්‍රියාවේ මුල් ස්වරූපයට base form එකට එකතු කරපුවාම
අනාගත කාලයට සම්පූර්ණ ක්‍රියාවම හැරවෙනවා. නැතාර්ථයට හැරවීමේදී උපකාරක ක්‍රියාවට not එකතු කරලා අපි බේස් ෆෝම් එක නැවත ලියනවා. එහෙමනම් will not want බවට පත් වෙනවා. එහෙනම් will eat, want eat, කාවි, නොකාවි. will come, ඒවි, want come, නොඒවි. will do, කරාවි, want do, නොකරාවි. will be, වේවි, want be, නොවේවි. මෙතන be කියලා භාවිතා කරලා තියෙන්නේ වෙන්න කියන අර්ථය ගෙන දීම සඳහා. be වෙන්න. එහෙනම් will be කියන්නේ වේවි. want be කියන්නේ නොවේවි. අපි උදාහරණ සමග මේ සියල්ල සාකච්ඡා කරලා බලමු. සියලුම ගැටලු වලට පිළිතුරු අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනවා. We will be friends. අපි යාළුවෝ වේවි. දැන් අපි යාළුවෝ කියලා කියද්දී අපි කියන්නේ we are friends කියලා. මේක past tense එකේදී මොකද උනේ? we were බවට පත් වුණා. we were friends. එහෙමනම් future tense එකේදී අපි කලේ මොකක්ද? ඒ අදාළ ප්‍රධාන ක්‍රියාපදයේ මුල් ස්වරූපය is, am, are කියන ක්‍රියාපදවල මුල් ස්වරූපය base form එක තමයි be කියලා කියන්නේ. base form එක තමයි be කියලා කියන්නේ. අන්න ඒකට will උපකාරක ක්‍රියාවක් එකතු කරපු ගමන් අනාගත කාලය නිර්මාණය වෙනවා. එහෙමනම් we will be friends කියන්නේ අපි යාළුවෝ වේවි. we won't be friends අපි යාළුවෝ නොවේවි. will we be friends අපි යාළුවෝ වේවිද? won't we be friends අපි යාළුවෝ නොවේවිද? මෙන්න මේ ආකාරයට තමයි four forms නිර්මාණය වෙන්නේ. she will come soon ඇය ඉක්මනින් ඒවි. she won't come soon ඇය ඉක්මනින් නොඒවි. will she come soon ඇය ඉක්මනින් ඒවිද? won't she come soon ඇය ඉක්මනින් නොඒවිද? දැන් අපි එහෙනම් බලමු passive voice වලින් ලියපු වාක්‍යයක four forms මොනවද කියලා. The meeting will be held next week. The meeting will be held next week. රැස්වීම ලබන සතියේ පැවැත්වේවි. රැස්වීම ලබන සතියේ පැවැත්වේවි. will be held පැවැත්වේවි. The meeting won't be held next week. රැස්වීම ලබන සතියේ නොපැවැත්වේවි. The meeting won't be held next week. රැස්වීම ලබන සතියේ නොපැවැත්වේවි. Will the meeting be held next week? ලබන සතියේ රැස්වීම පැවැත්වේවිද? Won't the meeting be held next month? මෙතනදී next week කියලා ගන්න මේකම four forms වලට හරවනවා නම් නැත්නම් අපට අවශ්‍ය පරිදි වෙනස් කරගන්නත් පුළුවන්. ලබන මාස රැස්වීම පැවැත්වෙන්නේ නැති වේවිද? මෙන්න මේ ආකාරයට තමයි අපි four forms නිර්මාණය කරගන්නට අවශ්‍ය වෙන්නේ. He will be punished. ඔහුට දඬුවම් කරાવી. හොඳින් මතක තියාගෙන ඉන්න passive voice එකේදී past participle form එකේ එනවා will be සමග will සහ be කියන දෙදෙනාගේම උදව් ඇතිව. passive voice එකේදී මෙන්න මේ ආකාරයෙන් ක්‍රියාපද තුනක් යෙදෙනවා. එකක් ප්‍රධාන ක්‍රියාපදයේ අවසානයේදී යෙදෙන්නේ. මුලින් උපකාරක ක්‍රියාපද දෙකක්ම යෙදෙනවා will පමණක් නෙවෙයි be කියන ක්‍රියාපදයක් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ උපකාරක ක්‍රියාපද ලෙස. එහෙමනම් මේ ආකාරයෙන් ක්‍රියාපද තුනක්ම passive voice එකේදී යෙදෙනවා. He will be punished කියන්නේ මේ කියන්නේ මොකක්ද? ඔහුට දඬුවම් කරાવી කියලා. ඔහු දඬුවම් කරනවා කියලා කියනවා නම් කොහොමද හා කියන්න ඕනි? active voice වලින් he will එච්චරයි. ඊට පස්සේ මොකද්ද ප්‍රධාන ක්‍රියාව? punish එච්චරයි එන්න ඕනි. p u n i s h will සමග අදාළ ක්‍රියාවේ base form එකයි අපි භාවිතා කරන්නේ active voice එකේදී. he will punish ඔහු දඬුවම් කරાવી. නමුත් මෙතන කියලා තියෙන්නේ ඔහුට දඬුවම් කරાવી කියලා. එමනම් passive form එකයි පාවිච්චි කරන්න ඕනේ. එතකොට අපි කරන්නේ will විතරක් නෙමේ be කියන උපකාරක ක්‍රියාව අනිවාර්යෙන් ඕනේ passive voice වලට. ඉන් පස්සේ අදාළ ප්‍රධාන ක්‍රියාවේ past participle form එක පාවිච්චි කරනවා. he will be punished. ඔහුට දඬුවම් කරાવી. එහෙමනම් අපිට ඊටාම පහසුයි මේ වාක්‍ය නැතාර්ථයට හරවන්න. එතකොට කරන්නේ මුලින්ම හමු වන උපකාරක ක්‍රියාවට තමයි අපි not එකතු කරන්නේ. he won't be punished. ඔහුට දඬුවම් නොකරાવી. he won't be punished. ඔහුට දඬුවම් නොකරાવી. ප්‍රශ්නය හදනකොටත් මුලින්ම හමු වන උපකාරක ක්‍රියාවයි මුලට ගේන්නේ. ඒ අනුව will he be punished? ඔහුට දඬුවම් කරાવીද? will he be punished? ඔහුට දඬුවම් කරાવીද? won't he be punished?
ඔහුට දඬුවම් නොකරාවිද? මෙන්න මේ ආකාරයට four forms නිර්මාණය වෙනවා. ඒ නිසා ඔබ ඉංග්‍රීසි භාෂාව ක්‍රමානුකූලව විධිමත්ව ඉගෙන ගන්න කෙනෙක් නම් අනිවාර්යෙන් four forms නිර්මාණය වන ආකාරය හොඳින් මතක තබා ගත යුතු වෙනවා. ඒ වගේම active voice, passive voice යන දෙආකාරයෙන්ම ඔබ හොඳින් අධ්‍යයනය කරලා අවබෝධයෙන් යුතුව මතක තබා ගැනීම අනිවාර්ය වෙනවා. She will teach English. She will teach English. ඇය උගන්නාවි ඉංග්‍රීසි. ඇය ඉංග්‍රීසි උගන්නාවි. අපි බලමු මේක සාම්ප්‍රදායික විදිහටම passive voice නිර්මාණය වන ආකාරය පෙන්නමු. English යනු කර්මපදයයි ඒක මුලට එනවා. she යනු කතෘපදයයි ඒක අගට යනවා. by her කියලා වෙනස් වෙලා. දැන් ක්‍රියාපදයේ වෙනස් වීම වා දන්නවා. will විතරක්මදී be කියන උපකාරක ක්‍රියාපදය අවශ්‍යයි. ඉන් පස්සේ teach කියන ක්‍රියාපදයේ past participle form එක. මොකද මේවා passive නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම past participle form එක තමයි ප්‍රධාන ක්‍රියාවේ past participle form එක අපි මෙතන ලියන්න ඕනේ. එහෙමනම් taught බවට පත් වෙනවා. teach, taught, taught. English will be taught by her. ඇය විසින් ඉංග්‍රීසි උගන්වනු ලැබේවි. ඇය විසින් ඉංග්‍රීසි උගන්වනු ලැබේවි. එතකොට උඩින් කියලා තියෙන්නේ she will teach English. ඇය ඉංග්‍රීසි උගන්වාවි. English won't be taught by her. Will English be taught by her? Won't English be taught by her? මෙන්න මේ ආකාරයට four forms නිර්මාණය වෙනවා. මේ සියල්ල හොඳින් අධ්‍යයනය කරන්න ඉංග්‍රීසි තාම පහසුයි පිළිවෙලකට හරියට ඉගෙන ගන්න අයට. He will help them. ඔහු උදව් කරાવી ඔවුන්ට. He will help them. අපි මේ වාක්‍ය අනිත් පැත්තට කියනවා. ඔවුන්ට උදව් කරાવી ඔහු විසින් කියලා. ඔවුන්ට උදව් කරાવી ඔහු විසින්. එහෙමනම් ඉතින්දි කරන්නේ කර්මපදයේ මුලට ගේනවා කතෘපදයේ අගට යොදනවා by සමග. සුදුසු විදියට ගලපලා. ඒ අනුව they will be helped by him. They will be helped by him. ඔවුන්ට උදව් කරાવી ඔහු විසින්. ඔවුන්ට උදව් කරાવી ඔහු විසින්. මෙතනදී වටිනාකම මේ වාක්‍යයේ ප්‍රමුඛ ස්ථානයේ ලබා දීලා තියෙන කර්මපදයට. ඒ නිසා තමයි අපි passive voice වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් ලෙස ලියන්නේ. උඩින්ම තියෙන වාක්‍යයේ මුල් තැන දීලා තියෙන්නේ මේ අදාළ ක්‍රියාව කරන කෙනාට. ඒ නිසා තමයි කතෘකාරක වාක්‍යයක් ඒක ලියලා තියෙන්නේ. අපිට පුළුවන් වෙන්න ඕන තෝරගන්න කරන කෙනාද වැදගත් වෙලා තියෙන දේද වැදගත්. ඒ අනුව කරන කෙනා වැදගත් නම් active voice ක්‍රමේ භාවිතා කරන්න, වෙලා තියෙන දේ වැදගත් නම් ඔයා කරන්න ඕනේ passive voice ක්‍රමේ භාවිතා කිරීම. ඉතින් මේ දෙක සඳහාම active voice භාවිතා කරන්නයි අපි උත්සාහ කරන්නේ. කවදාවත් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කියලා දැන් ඔයාට තේරෙනවා ඇති. කොයි විදිහටද අපට වාක්‍යය කොයි වගේ වාක්‍යද මුණ ගැහෙන්නේ එදිනදා කටයුතු වලදී කියලායි practical English section එකේදී අපි සාකච්ඡා කරන්නේ. I සහ we කියන කතෘපද දෙකට තමයි shall අයිති. go, play, dance, cut, run, read වැනි ක්‍රියාපදයක් යෙදීමෙන් මේ අදාළ ක්‍රියාව අනාගත කාලයට හරවන්න පුළුවන්. විශේෂයෙන්ම I සහ we සමග වාක්‍ය නිර්මාණය කරනකොට I shall go, we shall go අනාගත කාලයේ නිර්මාණය වෙන්නේ. නමුත් I, we ද ඇතුළුව ඕනෑම කතෘපදයක් සමග I, we ද ඇතුළත්ව සියලු දෙනා සමගම එකසේ will කියන උපකාරක ක්‍රියාව භාවිතා කරන්න පුළුවන්. will go, will play, will dance. I will go, we will go, you will go, they will go, she will go. ඔය විදිහට ඕනෑම කතෘපදයක් සමග මෙන්න මේ will go ඒ කියන්නේ will කියන උපකාරක ක්‍රියාව භාවිතා කරන්න පුළුවන් අනාගත කාලයේ නිරූපණය කිරීම සඳහා. ඒ නිසා ඊටාම පහසුවෙන් භාවිතා කළ හැකි will තමයි වඩාත්ම ජනප්‍රිය අනාගත කාලයේ නිර්මාණය කිරීම සඳහා. දැන් අපි බලමු මේ අතර වෙනස්කම් මෙහිම තියෙනවද කියලා. I shall help you. මම ඔබට උදව් කරાવી කියන අර්ථය නැත්නම් මම ඔබට උදව් කරන්නම් කියන අර්ථය තියෙනවා. තාම කලේ නෑනේ උදව් කරන්නම් කියලා කියන්නේ. ඒ නිසා අනාගත කාලයටයි අයිති වෙන්නේ. I shan't help you. මම ඔබට උදව් නොකරાવી. Shall I help you? මම ඔබට උදව් කරાવીද? Shan't I help you? මම ඔබට උදව් නොකරાવીද? මෙන්න මේ විදිහට තමයි පොතේ හැටියට කියනවා නම් four forms නිර්මාණය වෙන්නේ. නමුත් මේ තුන්වෙනි වාක්‍ය බලන්න. Shall I help you? Shall I go there? Shall I come with you? Shall I take this? මෙන්න මෙහෙම ව්‍යවහාරයේදී අපි භාවිතා කරන්නේ වෙනත් අරමුණක් ඉටු කර ගැනීම සඳහා.
හොඳ උදාහරණයක් කියනවා නම් අපි දන්නවනේ විවිධ බීම වර්ග බෝතල් වල ගබඩා කරලා තියෙනවා. මම මේ වෙලාවේ නම් පාවිච්චි කරන්න යන්නේ නැහැ. ඉතින් ඒ කම්පැනි එකෙන් ඒව නිර්මාණය කරලා තියෙන්නේ පාරිභෝගිකයාට විකුණ ගන්න ඒක ගබඩා කරලා තියන්න ඕන නිසා ආරක්ෂිතව ගබඩා කරලා තියාගන්න පුළුවන් සුදුසු තත්වයට තමයි මේ බෝතලේ නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් අපි හොඳින්ම දන්නා කාරණාව තමයි අපි ඒක පාවිච්චි කිරීමෙන් අනතුරුව ලේසියෙන් ඉවත දමන්නේ නැහැ. ඒ වෙනුවට අපි කරන්නේ ඒක පොල් තෙල් දාන්න, භූමි තෙල් දාන්න, එහෙම නැත්නම් තවත් වෙන යම් වූ ද්‍රව්‍යයක් දාගන්න අපි වැඩි කාලයක් භාවිතා කරනවා. අපි ඉංග්‍රීසි භාෂාවේදී මෙන්න මේ ෆියුචර් සිම්පල් එකට අයත් වාක්‍යයේ four forms නිර්මාණය කරනකොට තුන්වෙනිවට එන මේ ප්‍රශ්නය shall I කියන යෙදුම භාවිතා කරන්නේ වෙනත් අරමුණක් ඉටු කර ගැනීම සඳහා. මම කියලා පටන්ගෙන නද කියලා අවසන් වන වාක්‍ය රටාව නිර්මාණය කර ගැනීමේදී වඩාත් ප්‍රයෝජනෙට ගන්නවා. එවැනි අදහස් ප්‍රකාශ කිරීම සඳහා තමයි අපි වැඩි හරියක්ම මේක පාවිච්චි කරන්නේ. shall I මම කියලා පටන් ගන්නවා නද කියලා අවසන් වෙනවා. මෙන්න මේකයි මේකෙන් ගන්නා ප්‍රයෝජනෙ. shall I go there මම එහි යන්නද? දැන් බලන්න යාවිද කියලා නෙමෙයි අහන්නේ. එතකොට මේක අනාගත කතන්දරයක් නෙවෙයි කියවෙන්නේ. අනාගත කාලයට අයිති වුණාට අපි මේකෙන් වෙන ප්‍රයෝජනයක් ගන්නෙ. මෙන්න මේ කියන වාක්‍ය රටාවයි ඒකෙන් නිර්මාණය කරගන්නේ. මම කියලා පටන්ගෙන නද කියලා අවසන් වන වාක්‍ය. මේ බලන්න shall I go there මම එහි යන්නද? shall I take this මම මේක ගන්නද? shall I eat this මම මේක කන්නද? shall I drink some water මම වතුර ටිකක් බොන්නද? shall I come in මෙතන කියන්නේ come in ing එකතු කළාට පස්සෙත් come කියන පදේට ඇහෙන්නේ come in කියලා. නමුත් මේ come in එකයි ඒ come in එකයි දෙකක්. ඒකත් හොඳින් මතක තියාගන්න. shall I come in මම ඇතුළට එන්නද? මෙන්න මේ ආකාරයට ඔයාලා වාක්‍ය නිර්මාණය කරලා බලන්න. ඊටාම ප්‍රයෝජනවත් වාක්‍ය රටාවක් නිර්මාණය වෙනවා. නමුත් ඔයාලා මේක පාවිච්චි කරන්න ඕනේ සම මට්ටමේ ඉන්න පුජ්‍යලෙත් එක්ක කතා බහ කිරීමේ. දැන් ඔයාලා යාළුවෝ කතා කරද්දී මේ ක්‍රමයේ භාවිතා කිරීම වඩාත් උචිත වෙනවා. දැන් එහෙනම් බලමු දෙමව්පියෝ, ගුරුවරු, වැඩිහිටියෝ මෙන්න මේ සියලු දෙනාත් එක්ක කතා කරනකොට එහෙම නැත්නම් ආයතන ප්‍රධානීන් සමග කතා කරද්දී වඩාත් උචිත වෙන්නේ මෙන්න මේ ක්‍රමය වෙනුවට ඊළඟට උගන්වන්න යන ක්‍රමයේ භාවිතය. මොකක්ද ඒ කියලා දැන් බලමු. අපි පාවිච්චි කරන්න ඕනේ shall වෙනුවට මේ කියන පදය. ඒ අනුව shall I වෙනුවට ඔයා එතකොට පාවිච්චි කරන්න මේයි කියලා. ඒකේ තේරුම මම නද කියන අර්ථය එනවා. ඊට වඩාත් ගැඹුරු අර්ථයක් එනවා මට යමක් කරන්න අවසරද කියන අර්ථය. මට අවසරද යන අර්ථයගෙන දෙන වාක්‍ය නිර්මාණයේදී බහුලව භාවිතා කරන්නේ මේයි කියන යෙදුම. එහෙමනම් අර වාක්‍යෙම මම වෙනස් කරලා ලියනවා shall වෙනුවට මේ කියන පදේ භාවිතා කරලා. may I go there මම එහි යන්නද? අනිත් තේරුම මට එහි යන්න අවසරද? අන්න යම් අවසරයක් පැතීමේදී ආචාරශීලී භාවය වැඩියෙන් පෙන්වන්න නම් අපි shall I වෙනුවට may I භාවිතා කරනවා. may I go there මම එහි යන්නද? may I take this මම මේක ගන්නද? may I eat this මම මේක කන්නද? may I drink some water මම වතුර ටිකක් බොන්නද? teacher may I drink some water අන්න ඒකයි පාසල් යන කාලේදී අපි shall I වෙනුවට may I භාවිතා කරේ. ඇයි? අපි කතා කළේ අපේ ගුරුතුමා හෝ ගුරුතුමියත් එක්ක. may I come in මම ඇතුළට එන්නද? මට ඇතුළට එන්න අවසරද? අන්න එහෙමනම් අවසර පැතීමකුත් මේකෙන් සිද්ධ වෙනවා. එහෙනම් වඩාත් ආචාරශීලී භාවය පින්වීම සඳහා එහෙම නැත්නම් වඩාත් ආචාරශීලීව යමක් විමසීමේදී ඔයා shall I වෙනුවට මේයි පාවිච්චි කරන්න. නමුත් වර්ධවා තේරුම් ගන්න එපා. shall I පාවිච්චි කරන්න එපා කියලා නෙමෙයි කිව්වේ. මේක ව්‍යවහාරයේ අනන්තවත් භාවිතා වෙනවා. මේ දෙක අතර වෙනස දැනගෙන අවස්ථාවට අනුව ඔයා shall I යොදන්න එහෙම නැත්නම් මේයි කියන යෙදුම භාවිතා කරන්න. අපි යනවා නැවත we සමග shall යෙදෙන අවස්ථාවක් ගැන කතා කරන්න. බොහොම සරල වාක්‍යයක් අපි ගමු. We shall go අපි යාවි. We shall go. We shan't go අපි නොයාවි. Shall we go අපි යාවිද? Shan't we go අපි නොයාවිද? මෙන්න මේක තමයි නැවතත් පොතේ හැටියට අර්ථය future tense එකේ. නමුත් අපි මේ තුන්වෙනි වාක්‍ය භාවිතා කරන්නේ අර මුලින් කිව්වා වගේ shall I වගේම shall we කියන එක භාවිතා කරන්නේ වෙන අර්ථයක් ගෙන දීමට වෙනත් ප්‍රයෝජනයක් ගැනීම සඳහා තමයි ප්‍රායෝගිකව ඉංග්‍රීසි භාවිතයේදී යොදාගන්නේ. අපි ඒකට උදාහරණ කිහිපයක් සාකච්ඡා කරලා බලමු.
shall we කියලා යමක් අපි ආරම්භ කළොත් ඒක මතක තියාගන්න ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ විදිහට. අපි කියලා පටන්ගෙන මුද කියලා අවසන් වෙන වාක්‍ය රටාව. අපි කියලා පටන්ගෙන යම කරමුද අන්නේ ඒ අදහස ගෙන දීම සඳහා අපි භාවිතා කරන්නේ shall we කියන වාක්‍ය රටාව. එතකොට මේ අනාගත කාලයේ සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි අහන්නේ. කරන්න යන සිද්ධියක් ගැන තමයි අහන්නේ. නමුත් මෙතනදී ඔයාලට බොහොම පැහැදිලිව පේනවා shall we go there? අපි එහෙ යමුද මුද අපි කියලා පටන් ගන්න මුද කියලා අවසන් වෙනවා. මතකනේ වාක්‍ය රටාව මතක තියාගන්න ආකාරය. shall we go there? අපි එහෙ යමුද? shall we take this? අපි මේක ගමුද? shall we eat this? අපි මේක කමුද? shall we drink some water? I'm very thirsty. මෙන්න මේ වාගේ තව තවත් කොටස් එකතු කිරීමෙන් ඊටාම අර්ථාන්විත වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. shall we drink some water? අපි වතුර ටිකක් බොමුද? I'm very thirsty. මට ගොඩක් තිබහයි. ඉතින් මම මේ වාගේ වෙනස්කම් ඇතුව නිර්මාණය කිරීමේ කටයුත්ත ඕගොල්ලන්ට බාර දෙනවා. මම මෙතනදී කරලා තියෙන්නේ ඉංග්‍රීසි දන්න නොදන්න සියලු දෙනාටම තේරෙන භාෂාවෙන් සරල වාක්‍ය යොදා ගනිමින් මේ අත්‍යවශ්‍ය කොටස ඉගැන්වීම. අපි පස්සේ මෙවැනි දේවල් සම්බන්ධව දිගින් දිගටම සාකච්ඡා කරමු. Shall we drink some water? අපි වතුර ටිකක් බොමුද? Shall we eat something? අපි මොනවා හරි කමුද? Shall we eat something? I'm quite hungry. Shall we eat something? මට හරි බඩගිනි. අපි මොනවා හරි කමුද? අන්න ඔය වාගේ ඉතින් ඕගොල්ලෝ තම තමන්ගේ හැකියාව අනුව මේ නිර්මාණශීලී හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් වාක්‍ය තව තවත් අර්ථාන්විත කරගන්නට තවත් වෙනත් ෆ්‍රේසස් එහෙම නැත්නම් තව තවත් වාක්‍යත් එක්ක විවිධ රටාවල් සමග එකතු කිරීමෙන් ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන්. මේ වාක්‍ය රටාව කියලා දෙනකොට නොකියම බැරි දෙයක් තමයි මෙන්න මේ ඊළඟට මම යොදාගත්තේ. let's කියන යෙදුම. let's කියන යෙදුම පාවිච්චි කරලා අපි වාක්‍යයක් ආරම්භ කරනකොට එහි අර්ථය මතක තියාගන්න ඉතාම ලේසි. අපි කියලා පටන්ගෙන මු කියලා අවසන් කරනවා. අපි කියලා පටන්ගෙන යමක් කරමු. එහෙනම් අපි කියලා පටන්ගෙන මු කියලා අවසන් වන වාක්‍ය නිර්මාණය කර ගැනීම සඳහා එහෙම නැත්නම් එවැනි අදහස් ප්‍රකාශ කිරීම සඳහා ඔයා අනිවාර්යෙන් භාවිතා කළ යුත්තේ let's කියන වාක්‍ය රටාව. let's කියන පදයේ ඇතුළත් වාක්‍ය රටාව. ඉතින් ඉස්සරලා අපි සාකච්ඡා කළේ මොකද්ද? shall we කියලා කිව්වේ. එතනදි සිද්ධ වුණේ මොකද්ද? අපි කියලා පටන්ගෙන මුද කියලා ප්‍රශ්නාර්ථයෙන් අවසන් කරපු දේවල් සම්බන්ධව තමයි අපි සාකච්ඡා කළේ. ඉතින් මෙතනදී ටයිපින් මිස්ටේක් එකක් ඇති වෙලා තියෙනවා. මෙතනදී අපි කියලා මු කියලා අවසන් වුණොත් ඒකේ නැවතීමේ තිතයි තියෙන්න ඕනේ. ඒ නිසා කරුණා කරලා මේ මෙතන යොදලා තියෙන මේ සෑම වාක්‍යයක් අවසානයේම යොදලා තියෙන ක්වෙස්චන් මාක් එක වෙනුවට ඕගොල්ලෝ භාවිතා කරන්න ඕනේ ෆුල් ස්ටොප් එක. හරිද? මොකද හේතුව මේක ප්‍රශ්නයක් නෙවෙයි ප්‍රකාශනයක් නිසා. let's go there. අපි එහෙ යමු. අපි මු පැහැදිලි වාක්‍ය රටාව. let's go there. අපි එහෙ යමු. let's take this. අපි මේක ගමු. let's eat this. අපි මේක කමු. let's drink some water. අපි වතුර ටිකක් බොමු. let's eat something. අපි මොනවා හරි කමු. ඉතින් මේ ආකාරයෙන් තමයි මේ වාක්‍ය රටාව නිර්මාණය වෙන්නේ. මෙන්න මේ අතරතුර ව්‍යවහාරික භාෂාව තුළ යෙදෙන්නා වූ එක්තරා යෙදුමකුත් මම කියලා දෙනවා. මේක රිජුම ෆියුචර් සිම්පල් ටෙන්ස් එකට අදාළයි. පරණ කාලේ ආච්චිලා සීයලා මෙන්න මේ වාගේ දේවල් කියනවා. ව්‍යවහාරිකව ගමේ ගොඩේ භාෂාවේ අදටත් භාවිතා වෙනවා. මට සැල් එක දාන්න ඉන්න එපා. මෙතනදී මම shall යොදලා තියෙනවා. නමුත් ව්‍යවහාරිකව භාවිතා කරන්නේ සෑයන්න සැල්. මට සැල් එක දාන්න ඉන්න එපා. ඇයි උඹ මට සැල් එක දානවද? ඔන්න වගේ යෙදුමක් තියෙනවා. මේක කොහොමද නිර්මාණය වුනේ? ඒක කොහොමද අපේ පාඩමට අදාළ වෙන්නේ කියන එකයි දැන් සාකච්ඡා කරන්නේ. අපි දන්නවනේ I සහ we කියන දෙන්නට තමයි shall කියන උපකාරක ක්‍රියාපදය අයිති වෙන්නේ. නමුත් ඉතිරි අයත් එක්ක ඒ කියන්නේ you, they, he, she, it වැනි ඕනෑම කෙනෙක් සමග ඉතිරි ඕනෑම කෙනෙක් එක්ක I, we හැර ඉතිරි ඕනෑම කතෘපදයක් සමග shall භාවිතා කළොත් සිද්ධ වෙන්නේ අනාගත කාල වාක්‍යයක් නිර්මාණය වීම නෙවෙයි. ඒ වෙනුවට ඒ අදාළ වාක්‍ය කමාන්ඩ් එකක් බවට පත් වෙනවා. කමාන්ඩ් කියන්නේ විධානයක්, අණකිරීමක් බවට පත් වෙනවා. threat තර්ජනය කරනවා. තර්ජනය එහෙම නැත්නම් තර්ජනයක් බවට පත් වෙනවා. එහෙමත් නැත්නම් determination එකක්. යමක් අවධාරණයෙන් තරයේ කියා සිටීමක් බවට පත් වෙනවා. බොහොම සරලව කිව්වොත් අණකිරීමක්, තර්ජනය කිරීමක්, තරයේ කියා සිටීමක් බවට
පත් වෙනවා අපි shall කියන උපකාරක ක්‍රියාව shall do, shall write, shall do මෙන්න මේ ආකාරයෙන් අපි ක්‍රියාපදයේ යොදලා වාක්‍ය නිර්මාණය කළොත් අනාගත කාලයට අයිති අර්ථයක් නෙවෙයි ගෙන දෙන්නේ. ඒ වෙනුවට සිද්ධ වෙන්නේ අනකිරීමක්, තර්ජනය කිරීමක්, තරේ කියා සිටීමක් යන අර්ථ ගෙන දෙන වාක්‍යයක්මයි අවසානයේ අපිට ලැබෙන්නේ. අපි මේක උදාහරණත් එක්ක බලමු. දැන් මෙහෙම කිව්වොත් you shall do this right now. right now කියන ෆ්‍රේස් එකේ තේරුම දැම්මම මේ දැන් you shall do this right now. ඔයා මේ දැන් මේක කරන්න ඕනේ. අනකිරීම, තර්ජනය, අවධාරණය කිරීම. මෙන්න මේ තුනෙන් එකක් තමයි මෙහි අර්ථය. they shall do this right now. ඔවුන් මේ දැන් මේක කළ යුතුයි. command, threat, determination. අනකිරීමක්, තර්ජනයක්, තරයේ කියා සිටීමක් බවට පත් වෙනවා. he shall do this right now. she shall do this right now. මෙන්න මේ ආකාරයෙන් shall සමග base form එක භාවිතා කළොත් සිද්ධ වෙන්නේ වෙන අර්ථයක්. දැන් පේනවා නේද? will භාවිතයයි shall භාවිතයයි අතර තියෙන වෙනස. ඒත් එක්කම තේරෙනවා නේද සමාජය තුලදී ඇයි අපි මේ ආච්චිලා සීයලා ඒ කාලේ කිව්වේ තාමත් ඒක කියන්නේ ඇයි? උඹ මට shall එක දාන්න ඉන්න එපා. ඇයි උඹ මට shall අරිනවද? මෙන්න මේ වගේ යෙදුනේ ඇයි කියලා. බ්‍රිතාන්‍යයන්ට අපි යටත් වෙලා ඉන්න යුගයේදී සුද්ධ අපිට ආදරෙන්, කරුණාවෙන්, දයාවෙන් සියල්ල කිව්වේ නෑනේ. අපිට අනකලා, අපිට තර්ජනය කළා, තරේ කියා සිටියා. අන්න ඒ නිසා සුද්ධ භාවිතා කරේ shall කියන යෙදුමයි වැඩි හරියක්. පරම්පරාවෙන් පරම්පරාවට ඒ නිසා මේ යෙදුම එනවා. අපි කිසි කෙනෙක් අනකරනවට කැමති නෑ. තර්ජනය කරනවට කැමති නෑ. යමක් ඕනෑවට වඩා අවධාරණය කරලා කියන්න යනවට කැමති නෑ. ඒ නිසා තමයි ආච්චිලා සීයලා කියන්නේ යමක් බලාත්කාරයෙන් අපි ලොකුකමට මොනවා හරි කිව්වොත් එයාලා කියන්නේ කොහොමද දන්නවද? ඇයි? උඹ මට සැල් එක දානවද? සැල් අරින්න එන්න එපා. මෙන්න මෙහෙම යෙදුම ආවේ ඇයි කියලා දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති. එහෙමනම් දැන් තේරෙනව නේද? මේක future simple tense එකට ඍජුවම සම්බන්ධයි කියලා. අන්න ඒ නිසා මේ කතාවත් ඕගොල්ලන්ට කිව්වේ. ඔයාලා දන්නවද වර්තමාන පරම්පරාව මේක මෙසේ පාවිච්චි නොකලට මෙන්න මේ වැනි අදහස් ප්‍රකාශ කරන්න භාවිතා නොකලට ඔබ දන්නවද ලිඛිත භාෂාවේදී අනිවාර්යයෙන්ම තාමත් මේක පාවිච්චි වෙනවා අනාගතයේත් පාවිච්චි වෙනවා කිසිදා භාෂාවෙන් ඉවත් නොවන දෙයක් කියලා ඔබ දන්නවද හේතුව අනපනතක් සම්මත කරගත්තට පස්සේ ඒක සිංහල භාෂාවෙන් නෙවෙයි ඉංග්‍රීසි පරිවර්තනයක් අරගෙන බලන්න ගැසට් නිවේදනයක් මේ මොකක් හරි හෝ වේවා අරගෙන බලන්න ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනකොට අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා තියෙනවා නම් must කියන වචනය වර්තමානයේදී අපි ව්‍යවහාරයේ භාවිතා කරනවා. නමුත් must කියන්නේ යමක් කළ යුතුමයි කියන අදහස. ඒකෙදී එක්තරා අන්දමක අනකිරිල්ල කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන්. නමුත් මෙච්චර අර්ථ ගොඩාක් එකකින් ගෙන දෙන්නේ නැහැ. අනකිරීමක්, තර්ජනයක්, අවධාරණය කිරීමක් වැනි අර්ථ සඳහා ප්‍රායෝගිකව ලිඛිත භාෂාවේදී අපි වැඩිපුර විශේෂයෙන්ම අර මං කියපු අවස්ථාවලදී භාවිතා කරන්නේ shall කියන යෙදුමයි. ඔයාට පුළුවන් මේක චෙක් කරලා බලන්න. එතකොට ඔයාට හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වෙයි. හොඳයි. එහෙමනම් අපි යනවා ඊළඟ දේ ගැන කතා කරන්න. මෙන්න මෙතන වාක්‍ය කීපයක් තියෙනවා active සහ passive voice වලින්. He will be happy to see this. He will be happy to see this. ඔහු මේක දැකලා සන්තෝෂ වේවි. මේක active ද passive ද? active. හේතුව සරලව හොයාගන්න ක්‍රමේ තමයි අවසාන ක්‍රියාපදේ past participle form එකේ නෙවෙයි තියෙන්නේ. past participle වලින් නෙවෙයි තියෙන්නේ. එවනම් මේක අනිවාර්යයෙන්ම active. He will be happy to see this. ඔහු මේක දකින්නට සතුටු වේවි. The exam will be held in December. The exam will be held in December. විභාගය දෙසැම්බර් මාසයේදී පැවැත්වේවි. Will be held. එමනම් නියත වශයෙන්ම passive voice. The meeting will not be held today. අද රැස්වීම නොපැවැත්වේවි. මේකත් passive voice. Will the general election be held next year? ඊළඟ අවුරුද්දේ මහා මැතිවරණය පැවැත්වේවිද? passive voice. Curfew will be imposed. Curfew ඇඳිරි නීතිය. මතකද? F වකුර කපලා L එක දැම්මොත් curlew. curlew කියන්නේ කිරලා. වෙල්වල හැමින්න රැට කෑ ගහන කුරුල්ලා දන්නවනේ. අන්න ඒ කුරුල්ලාගේ නම හදා ගන්න පුළුවන්. F වකුර කපලා L දැම්මනම් curlew බවට පත් වෙනවා. එමනම් කිරලා කියන කුරුල්ලට කියන්නේ ඔන්න ඔය වචනය. ඒකත් මේ ගමම්ම ඉගෙන ගන්න. මට මතකයි මීට කලින් මම ඒක උගන්වලා තියෙනවා. Curfew will be imposed. Curfew will be imposed.
ඇඳිරි නීතිය පැනවේවි. ඇඳිරි නීතිය පැනවේවි. මෙතනදී impose impose පාවිච්චි කරන්නේ යමක් බලහත්කාරයෙන් අපි අකමැත්තෙන් අපි මත පටවනවට. දැන් සරල උදාහරණයක් කියන්නම්. ටැක්ස් ආය කරනවට මිනිස්සු කැමති නැහැ. දඩ ගහනවට කැමති නැහැ. එහෙනම් ඇඳිරි නීතිය පනවනවටත් මිනිස්සු කැමති නැහැ. අන්න එවැනි අකමැත්තෙන් යොද යමක් අපිට බලහත්කාරයෙන් පටවනවා. අන්න එවැනි අවස්ථාවකදී යොදා ගන්න පුළුවන් හොඳ ක්‍රියාපදයක් තමයි impose කියලා කියන්නේ. එහෙනම් curfew will be imposed. ඇඳිරි නීතිය බල පැවැත්වීවි. පැනවේවි කියන අර්ථයයි මෙතන තියෙන්නේ. එහෙමනම් නිකමට මම අහන්නම්. ඇඳිරි නීතිය ඉවත් කරાવી කියලා කොහොමද කියන්නේ? ඒකත් පැසිව් වොයිස් වාක්‍යයක් විදිහට කියන්න ඕනේ. curfew will be lifted. lifted කියලා කියන්න ඕනේ. LIFTED. curfew will be lifted. ඒ වගේම අද දවසේදී අපි කතා කළා මේ ව්‍යවහාරයේ තියෙන සැල්ලක දාන්න ඉන්න එපා. සැල්ල අරිනවා කියන යෙදුම කොයිතරම් දුරට අර්ථාන්විතද? ලිඛිත භාෂාවේදී අපි තාමත් මේක පාවිච්චි කරනවා කියන එක ඔයාට හොඳින් තේරෙනවා ඇති. ඒත් එක්කම අපි කතා කළා shall I මම කියලා නද කියලා අවසන් වන වාක්‍ය රටාව නිර්මාණය කරගන්නේ මෙන්න මේ future simple ක්‍රමයට ආවට පස්සේ. shall I go මම යන්නද? වඩාත් ආචාරශීලී භාවයේ පෙන්වන්නට අපි ඒ වෙනුවට පාවිච්චි කරන්නේ වැඩි හරියක් may I කියලා. may I go. එහෙනම් ඒකත් ඒ ගමම්ම මතක තියාගන්න. ඒත් එක්කම future simple ගැන කතා කරද්දී අපිට යෙදුනා shall we go අපි යමුද? අපි කියලා පටන්ගෙන මුද කියලා අවසන් වන වාක්‍ය රටාව නිර්මාණය කරගන්නත් උදව් වුණා මේ future simple ක්‍රමය. ඒත් එක්කම අපි කතා කළා let's go අපි කියලා පටන්ගෙන මු කියලා අවසන් වන වාක්‍ය රටාව මේ future simple tense එකට අපි ඍජුව සම්බන්ධ කරේ නැතුවට අපි අර පාඩම තේරුම් ගන්න ඕන නිසා අපි කියලා පටන්ගෙන මුද කියලා අවසන් කළොත් shall we යෙදුවා. අපි කියලා පටන්ගෙන මු කියලා අවසන් කරන වාක්‍ය සඳහා let's භාවිතා කළා. එහෙමනම් පාඩමට ඍජුව සම්බන්ධ දේවල් බොහෝමයක් සාකච්ඡා කළා. ඒ වගේම ඍජුව සම්බන්ධ නොවුනත් මේ I සහ let's කියන වාක්‍ය රටාවත් මේත් එක්කම අපි සාකච්ඡා කළා. පාඩම වඩාත් අර්ථාන්විත වෙන්න ඊටාම ප්‍රායෝගිකව ඉංග්‍රීසි කතා කිරීමේදී අපි කොහොමද භාවිතා කරන්නේ? අන්න ඒ සඳහා වැඩි නැඹුරුවක් දීම සඳහා තමයි මේ ක්‍රම දෙකත් මේ වෙලාවේදී අපි යොදාගත්තේ. ඒත් එක්කම යන්න කලින් කියන්න තියෙනවා. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් කරුණාකරලා subscribe කරන්න. ඒ වගේම like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. යෝජනා, චෝදනා මේ සියල්ලම බාර ගැනීමට අපි සූදානම්.